බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ පරම ගම්බීර වූ සතිපට්ඨාන දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනා මේ සෝවාන් ආර්යයන් වහන්සේට පහළ වෙන මේ ප්‍රතිවේක්ෂා ඥාන එහෙම නැත්නම් චිත්ත වීති ළඟ ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා කියන කාරණාව සිහිපත් කරන්නට යෙදුනා අපි. අවසාන වශයෙන් අපි සඳහන් කළා සෝවාන් ආර්යයන් වහන්සේට ඥාන පහකුත් අනාගාමීන් වහන්සේට ඥාන පහකුත් සකදාගාමීන් වහන්සේට ඥාන පහකුත් අනාගාමීන් වහන්සේට ඥාන පහකුත් පහළ වෙනවා. රහතන් වහන්සේට පහළ වෙන්නේ ඥාන හතරයි කියලා. එතකොට පහළ වෙන සියලුම ඥාන සමුදාය ඥාන 19ක් හැටියට අපි සඳහන් කළා රහතන් වහන්සේට පහළ වෙන ඥාන අතර මාර්ගය, ඵලය, නිර්වාණය හා ප්‍රහීණය වූ කෙලෙස් පිළිබඳව උන්වහන්සේට ඥාන හතරක් පහළ වෙනවා කියලා. මේ කාරණාවයි අපි එදා සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊළඟට අපි සඳහන් කළා මේ කෙනෙක් සෝවාන් වුණාද නැද්ද කියන කාරණාව හරියටම දැනගන්න හැටි. සැකයක් තියෙන්න පුළුවන් මම සෝවාන් වෙලාද? එහෙම සැකයක් තියෙන්නත් පුළුවන්. සෝවාන් වෙලා නොදන්නා නිසා මං අතින් පව් කෙරෙනවද කියලා සැක පහළ වෙන්නත් පුළුවන්. නමුත් අපි සඳහන් කළා එහෙම සෝවාන් කියන ආර්ය මාර්ගඵලයට ආවොත් කිසිම කෙනෙකුට ඒක නොදැනෙන්නේ නැහැ. තමන් එතෙන්ට පැමිණිච්ච බව අවබෝධ වෙන බවත් කවදාවත් තමන් අතින් පව් වෙනවද කියලා සැකයක් වෙන්න ඉඩක් නැති බවත් සෝවාන් ආර්යයන් වහන්සේ අතින් ඒ මාර්ගයට සමාන්තරව කවදාවත් පව් සිද්ධ වෙන්නේ නැති බවත් සඳහන් කරමින් අපි දේශනාව නිමා කළා. අපි එතන ඉඳලා අද දේශනාව පටන් ගනිමු. විනතර මේ සෝවාන් ආර්යයන් වහන්සේ එහෙම නැත්නම් යම් කෙනෙක් මම සෝවාන් තත්වයටපත් වුණාද කියන කාරණාව මනාව අවබෝධ කර ගැනීම සඳහා විරති තුනක් පහළ වෙන බව සඳහන් කළා. විරති තුනක්. සම්පත්ත විරතිය, සමාදාන විරතිය සහ සේතු ඝාත විරති කියන මේ කාරණා තුන සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට පහළ වෙනවා. වැලකීම් තුනක් ඇති වෙනවා. විරති කියලා කියේ වැලකීමට. එහෙම වැලකීම් නිසා තමන්ට මනාව අවබෝධ වෙනවා මම මේ උතුම් තැනට ආවචන ප්‍රතිවේක්ෂා කළා කියන කරුණ. එහෙනම් අපිට අද සාකච්ඡා කරන්න තියෙනවා මේ විරති තුන මොකක්ද කියලා. පළවෙනි එක තමයි සම්පත්ත විරතිය. සම්පත්ත විරති කියලා කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්ම කිසිම වරදක් නොකරන එක. ප්‍රතිපත්තිමය වශයෙන්ම උන්වහන්සේ අතින් වැරදියයි සම්මත කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. යම් කෙනෙක් අතින් රහසේ හෝ අන් අයට නොදැනී හෝ කවුටවත් නොපෙනෙනවා කියා හෝ යම් වැරදි සහගත දෙයකට යොමු වීමක් සිද්ධ වෙනවා නම් තාම සෝවාන් කියන තැනට ඇවිල්ලා නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මම සෝවාන් වෙලයි ඉන්නේ. නමුත් යටිහිතේ අර වාගේ දේවලුත් ක්‍රියාත්මක වෙනවා නම් අනුන්ට හොරෙන් කරන වරදක් හරි. එහෙනම් තමන් පෞද්ගලිකවම දැනගත යුතුයි මං තව ඒ උතුම් තැනට ඇවිල්ලා නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා සමහර පුද්ගලයෝ ජීවිතේ ගියත් බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. සිල් ආරක්ෂා කරනකොට ජීවිතේ ගියත් ඒ කියන්නේ දිවි හිමියෙන් කියන කාරණාව. දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ මේ සිල්පදේ ආරක්ෂා කරනවා කියලා සමාදන් වෙනවා. අන්න ඒකට කියනවා සම්පත්ත විරති කියලා. එතකොට අපි බොරු කියන්නේ නැහැ කියලා සඳහන් කළාට මේ පන්සිල්ම සමාදන් වෙන්නේ එහෙමයි. දිවි හිමියෙන් මේ සිල් කඩන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. ඒකට කියනවා සම්පත්ත විරතිය. වැරදි වලින් නිදහස් වෙනවා. දෙවෙනි එක තමයි සමාදාන විරතිය. සමාදාන විරති කියන්නේ බුද්ධ ආදී උත්තමයෝ යම් ආකාරයකින් දේශනා කළා නම් මෙන්න මේ වැරද්ද කරන්න එපා කියලා. ඒ වැරද්ද මම කවදාවත් කරන්නේ නැහැ කියලා ආපහු පොරොන්දු වෙනවා. කිසිම හේතුවක් නිසා කරන්නේ නැහැ. මේ දිවි හිමියෙන් කියලා සඳහන් කරන්නේමත් ඒකයි.
නමුත් සෝවාන් තත්වයටපත් නොවිච්ච කෙනෙක් අතින් එහෙම වැරදි දිවි හිමියෙන් රැකෙන්නේ නැහැ. දිවි හිමියෙන් රැකිනවා කියලා හිතුවට රැකෙන්නේ නැහැ. එහෙනම් මේ බුද්ධ ආදී උත්තමයන් දේශනා කරපු නිසා මේ සිල් සමාදන් වෙලා රකින්නවා. ඒ නිසා එතන සඳහන් කරනවා දීපල නිසාවත් අඹුදරු මුණුබුරු මිනිබිරියෝ නිසාවත් තමන්ගේ අතපය නිසාවත් අන්තිමට සඳහන් කරනවා ජීවිතේ නිසාවත් සිල් කඩන්නේ නැහැ කියලා. එන යම් කෙනෙක් අතින් සිල් කැඩෙනවා නම් ඕනතරම් සිල් කැඩෙනවා පුතජන පුජ්‍යලයා අතින්. සිල් කැඩෙනවා නම් ඒ සිල් කැඩෙන්නේ ඇයි කියන කාරණාවට උත්තරයක් හොයන්න ඕනේ. හැබැයිවටම අපි අතින් සිල් කැඩෙනවා ඇත්තේ ඇයි? මේ හැමෝම අතින් සමහරලාට පන්සිල්වත් ස්ථීරවම නොරැකී අපි අතින් කැඩිලා යනවා. එහෙම කැඩෙන්නේ නැති වෙන්න හේතුව තමයි තණ්හාව. කොහොම තණ්හාවක් තියෙනවද? දීපල නිසා තණ්හාවක් එනවා. ඊළඟට ඉන්ද්‍රියන් නිසා තණ්හාවක් එනවා. ඊට පස්සේ ජීවිතය නිසා තණ්හාවක් එනවා. අපි උදාහරණයක් කල්පනා කරුවොත් දීපල නිසා තණ්හාවක්. අපි කියමු අපේ ගෙදරට අපි ගෙනල්ලා තියෙනවා කෑම జాතියක්. කොහොම පරිස්සම් කරලා තිබ්බත් උදේට බලනකොට මීයෝ කාලා. එහෙම නැත්නම් කැරපොත්තෝ කාලා. කවුරු හරි සත්තු වෙවිලා මේක කාලා යනවා. එතකොට ඒක අපේ දීපලක්. ඒක වෙලවලු ගෙන තියපුවා කාලා. නැත්නම් හාල් එක කාලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරුවේ නැහැ සත්තු මරන්න කියලා. කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ මේකෙන් බේරෙන්න සත්තු මරන්න, gedare ඉන්න සත්තු මරන්න කියලා දේශනා කරන්නේ නැහැ. හැබැයි සත්තු නොමරා මට පුළුවන් මගේ ආහාර පාන ආරක්ෂා කරන්න. සත්තුන්ට එක්ක එන්න බැරි වෙන්න අපි දැලක් දානවා නම් දැලක් දානවා. සත්තුන්ට කන්න බැරි වෙන්න, පෙරලන්න බැරි වෙන්න වෙන භාජනයක් ඇතුලේ තියලා ඒක වහලා තියෙනවා නම් වහලා තියෙනවා. සත්තුන්ට විනාශ කරන්න බැරි වෙන්න ආරක්ෂක විධිවිධාන හදන්න පුළුවන්. නමුත් ඒ සත්තු එනවා කියලා අපි උගුල්ලට වණ්ඩ ගත්තොත්, ඒ සත්තු එනවා කියලා වසවිස තියන්න පටන් ගත්තොත් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට සිල් රකින්න එහෙම බෑ. එහෙනම් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක හරියටම අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටලාම අපට ධම්ම දේශනා කළේ ඒකයි. කොතනවත් දේශනා කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ ගොවිතැන් කරන්න එපා කියලා. ගොවිතැන් කරන්න භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා. හැබැයි කෘමිනාශක යොදන්න කියලා කොතනවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. මීපැණි දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් කියනවා මීපැණි වළඳන එකත් හොඳ නැහැ කියලා. මීපැණි පූජා කරන්නත් හොඳ නැහැ කියලා. එහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේ කරලා නැහැ. තව කෙනෙක් විවිධ තර්ක ගේන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ ගේ. ඒක ඒගොල්ලෝ මහන්සි වෙලා එකතු කරගත්ත දේ. එහෙම බොහොම තර්ක ගේන්න පුළුවන්. ඒකයි භාග්‍යතුන් වහන්සේ කොතනවත් අන්තගාමී වුණේ නැත්තේ. මීපැණි ප්‍රයෝජනයට ගන්න භාග්‍යතුන් වහන්සේ තහනම් කළේ නැහැ. හැබැයි මීපැණි ගන්න ගිහිල්ලා මැස්සෝ සහ මේ පැටවුන්ට කියනවා පිලව් කියලා. නැත්නම් සමහර අය කිරිවද කියලා කියනවා. ඒ පැටව ඊටාම චූටි කාලේ. අතර පොඩි වුණොත් කිරි වාගේ යමක් තමයි එන්නේ සත්තු පොඩි වෙලා. අන්න ඒ වාගේ පැටවුන්වත් මහ සත්තුවත් විනාශ කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් මීපැණි කියලා කියන්නේ ලෝකේ තියෙන ඊටාම අග්‍රගණ්‍ය වූ ඖෂධයක්. ඒ නිසා මීපැණි වැළඳීමවත් පූජා කිරීමවත් පව් කියලා කොතනවත් දේශනා කරලා නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ කොතනද මධ්‍යම ප්‍රතිපදාව කියලා අපිට මේක පැහැදිලි කළේ කියන කාරණාව මේ විදිහට තේරුම් ගත්තොත් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේට රහත් බව ලැබෙන්න කලින් දිවසක් ලැබුණා සක්වලවල් 1000ක් බලන්න පුළුවන්. තාම රහත් වෙලා නැහැ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි පැන් වළඳන්න බෑ. ඊට පස්සේ ඇහුවා ඇයි අනුරුද්ධ? ස්වාමීනි සත්තු ඉන්නවා. එහෙනම් පෙරහන් කඩයක් අරගෙන පෙරලා වළඳන්න. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි පෙරාපෙකෙත් සත්තු ඉන්නවා. කොහොමද දැක්කේ? ධානයෙන් කිව්වා. 이르දියෙන් දැක්කා. අන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා 이르දියෙන් බලන්න යන්න එපා. පියවි ඇහැට පේන්නේ නැත්තම් සතෙක් ඉන්නවා කියලා. ඒක පරිහරණයට ගන්න. 이르දියෙන් බලලා වළඳන්න ගියොත් වළඳන්න හම්බ වෙන්නේ
වළඳන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. සත්තු නැති වතුරක්, සත්තු නැති ආහාරයක්, මේ සත්තු නැති ජීවිතයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. අපි මෙහෙම පිරිසිදුවට හිටියට සමහරලාට ගෙදර ඉන්නකොට අපිට හිතෙන්න පුළුවන් අනේ කවුරුවත් නැද්ද තනියම කියලා. නමුත් කාරණාව හරියට දන්නවනම් මේ ලෝකේ කොයිතරම් මිනිස් ජනගහනයක් ඉන්නවද? ඒ මිනිස් ජනගහනයට වඩා සත්තු ප්‍රමාණයක් මේ ඇඟේ ඉන්නවා. එතකොට තනියම ජීවත් වෙනවා නෙමෙයි, විදර්ශනාවකින් බලන්න පුළුවන් වුණොත් මේ ශරීරයේ ආශ්‍රය කරගෙන ඉන්න සත්තු ප්‍රමාණය. එහෙනම් මම කොහොමවත් තනියම නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙනම් කෑමට ගන්න බත් කටෙත් හරියට සත්තු ඉන්නවා. ඒක විදර්ශනාවකින් බැලුවොත් කවදාවත් ඒ බත් අපිට අනුභව කරන්න වෙන්නේ නෑ. ඒ නිසා එහෙම බලන්න එපා. පියවි ඇහැට පේන්නේ නැත්තම් ඒක පරිහරණය කරන්න. පියවි ඇහැට පේන සතෙක් මරණයටපත් කිරීම තුළ තමයි මේ ප්‍රාණඝාත අකුසලයේ කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ සිල් කැඩෙන්න පුළුවන් මුලින් සඳහන් කළා වගේ මේ දේපොළ සම්බන්ධයෙන්. ආහාර වලට සත්තු හානි කරනවා කියලා සත්තු මරන්න ගියොත් ආහාර වලට තියෙන තෘෂ්ණාව නිසා සත්තුන්ගේ ජීවිතය විනාශ කළා. ඊළඟට අතපය වලට තියෙන තෘෂ්ණාව නිසා සත්තුන්ගේ ජීවිත විනාශ කරන්න පුළුවන්. ජීවිතයේ තියෙන තෘෂ්ණාව නිසා සත්තුන්ගේ ජීවිත විනාශ කරන්නත් පුළුවන්. නමුත් මෙතන සඳහන් කරනවා සමාදාන විරති කියලා. දිවි හිමියෙන් මේ සිල් ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙනවා නම් යම් කෙනෙක් ඒ පුජ්‍යලයා ජීවිතේ නිසාවත් සිල් කඩන්නේ නැහැ. ඒකට කියනවා සමාදාන විරතිය. ඊළඟට මෙන්න මේ විරති දෙකම සම්පත්ත විරති සහ සමාදාන විරති කියන විරති දෙකම ජීවිතේ නැතිවීමෙන් එහෙම නැත්නම් වෙනත් යම් හේතුවක් නිසා කැඩෙන්න පුළුවන්. යම් හේතුවක් නිසා කියලා සඳහන් කළේ. සමහර වෙලාවට දිවි හිමියෙන් කියලා අපි පොරොන්දු වෙලා තිබුණට අපේ ඇස් පන අපිටම අපේ දරුවෙක් පිඹුරෙක් අල්ලගෙන ගිලින්න පටන් ගත්තොත් ඒක සමහරලාට ඉවසන්න බැරි වෙයි. අර සියල්ල අමතක වෙලා සමහරලාට පිඹුරා විනාශ කරලා හරි දරුවා බේර ගන්නවා කියන තැනට එන්න අපිට අදහස් පහළ වෙන්න පැත්ත වැඩි. එහෙනම් යම් හේතුවක් නිසා සිල් කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවිතේ ඉවර වෙනකොට මැරිලා යනකොට මේ සමාදාන වෙච්ච දේ එතනින් ඉවරයි. ඊළඟ ජීවිතයට ඒක යන්නේ නැහැ. එහෙනම් ඊළඟ ජීවිතේ ආයෙත් දිවි හිමියෙන් මේ සිල් කඩන්නේ නැහැ කියලා අලුතෙන් පොරොන්දු වෙන්න වෙනවා. ඊළඟ ජීවිතයට යන්නේ නැහැ. නමුත් සෝවාන් වහන්සේට ඇති වෙන්නේ මොකද්ද? සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මෙන්න මේ මාර්ගඵලලාභීන් සමාදන් වෙන සීලයට කියන්නේ මේ සේතු ඝාත විරති කියලා. උන්වහන්සේලාට තියෙන්නේ සේතු ඝාත විරති. ඒ නිසා මේ සමාදන් වෙන විරතිය අපි සමාදන් වෙන විරතිය වාගේ නෙමෙයි. සේතු ඝාත විරති කියලා කියහම සේතු ඝාත විරති කියලා පින්නතුනේ සඳහන් කරන්නේ චිත්ත පරම්පරාවේ ඒ සිල්පදය කැඩෙන්න තියෙන ඉඩකඩ සියල්ලම ගලවලා අයින්ම කරලායි තියෙන්නේ. යම් හේතු කාරණාවක් නිසා මේ සතෙක් මැරෙනවා කියන කාරණාවට මංගාව තෘෂ්ණාවක් තියෙනවා නම් ඒ තෘෂ්ණාව කියන සාධකයේ එතනින්ම ගලවලා අයින් කරලා තියෙන්නේ. එතකොට මේ සෝවාන් ආර්යයන් වහන්සේ සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ඡය කරලා සම්පූර්ණයෙන් තෘෂ්ණාව ඡය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ සිල් කැඩෙනවා කියන තෘෂ්ණාව උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ ඒ මාර්ගයට අදාළ වූ අකුසල කර්මයන් සිදු වෙන ප්‍රමාණය උන්වහන්සේ අයින් කරලායි තියෙන නිසා සෝවාන් ආර්යයන් වහන්සේ අතින් කවදාවත්ම පන්සිල් කැඩෙන්නෙම නැහැ. එහෙනම් අපි සඳහන් කරපු මේ දේපොළ නිසා තියෙන තෘෂ්ණාව, අතපය නිසා තියෙන තෘෂ්ණාව, ජීවිතය නිසා තියෙන තෘෂ්ණාව මේ කාරණා ටික උන්වහන්සේ ගලවලා අයින්ම කරලා තියෙන නිසා මැරිලා ගියත් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් ආය ඊළඟ භවයක ඉපදුනහම අමුතුවෙන් සිල් සමාදන් වෙන්න ඕනේ කියන කාරණාවක් උන්වහන්සේට නැහැ. සමහරලාට මුලින්ම දරුවෙක් නම් ඒ දරුවටවත් ඒක අවබෝධයක් නැහැ. මව්පියන්ට ඒක පිළිබඳව කොහොමවත් අවබෝධයක් නැහැ. නමුත් මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා අතින් සිද්ධ
සිද්ධ නොවෙන ඒ අකුසල් ඒ දරුවා අතින් කවදාවත් ඊළඟ ජීවිතේ සිද්ධ වෙන්නෙම නැහැ. එහෙම නැතුව සෝවාන් ආර්යයන් වහන්සේත් මරණයෙන් පස්සේ සෝවාන් බවත් නැතුව යනවා නම් මේ සංසාරයෙන් එතර යන්න හම්බෙන්නේ නැහනේ. එහෙනම් එකම ආත්මයක තුන් ඵලයේම ලබන්නේ, සිව් ඵලයේම ලබන්න එපෙයි. එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් සෝවාන් හෝ සකදාගාමි හෝ අනාගාමි හෝ මරණයෙන් ඒක ඉවර වෙනවා කියලා එකක් නැහැ. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ සිල්පදේ කැඩෙන තණ්හාවේ ආකාරයේ සහ මුලින්ම කඩපු නිසා සිල්පදේ කැඩෙන තණ්හාව කඩලා අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා කවදාවත් සෝවාන් ආර්ය ශ්‍රාවකයා අතින් සිල් කැඩෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ආන් ඒ විරතිය කිසිම හේතුවකින් කැඩෙන්නේ නැති නිසා පාරමිතාවේ මේ සිල්පද කැඩෙන්න හේතුවක් නැහැ කියලා සඳහන් කරනවා. නමුත් අද බොහෝ වෙලාවට ඇතැම් අය සාධාරණීකරණය කරන්න උත්සාහ දරනවා සෝවාන් ආර්යයන් වහන්සේටත් සිල් කැඩෙනවා කියලා. ඉතින් එහෙම සාධාරණීකරණයක් කරන්න කිසි කෙනෙකුට බෑ. සමහර වෙලාවට ඒක මේ වර්තමාන ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය වෙන්න පුළුවන්. තමන් අතින් සිද්ධ වෙන ආර්ය භාවයටපත් වෙලා නැති නමුත් අපිත් ආර්යයි කියලා කියාගන්න අය අතින් සිද්ධ වෙන වැරදි වහගන්න හදාගත්ත කතාවක් වෙන්න පුළුවන්. නමුත් ආර්යයන් වහන්සේ අතින් කවදාවත් සිල් කැඩෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් මම සෝවාන් වුණාද කියන එක පිළිබඳව එහෙමනම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. සෝවාන් වුණාට පස්සේ මේ සිද්ධිත් එක්ක අවබෝධ වෙනවා මම මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ. මාර්ගසිතයි ඵලසිතයි පහළ වෙන බව අපි සඳහන් කළා. ඒ නිසා මාර්ගයට අවතීර්ණ වෙලයි ඉන්නේ කියන කාරණාව අවබෝධ වෙනවා. එහෙමනම් මේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මිසක් අපි කාගේවත් ධර්මය නෙමෙයි. ඒ නිසා මේකට කියන්නේ බුද්ධ ධර්මය කියලා. කිසිම රහතන් වහන්සේ නමකටවත් මේක පවරලා නැහැ. සම්පූර්ණ ඒකාධිපති තනි අයිතිය මේ ධර්මයට තියෙන බුදුරජාණන් වහන්සේට විතරයි. ඒක වෙන කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ගියොත් අප්‍රමාණව රැස් වෙන්නේ ගෙවලා ඉවර කරන්න බැරි අකුසල. අපි ඒක මේ දේශනා මාලාවේ පුරාම තැන් වල සාකච්ඡා කළා. තමන් අතින් පව් සිද්ධ වෙනවද කියන කාරණාවත් නොදන්නා නිසා සමහර කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට පිටින් මේ වගේ කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එහෙම කාරණා ඉදිරිපත් කළොත් ඒ අය නොදන්න නිසා විය හැකි කරගෙන යන පව් වලට කරන්න දෙයක් නැහැ මදිවට. බුදුරජාණන් වහන්සේගේ ජින චක්‍රයට පහර දීලා රැස් කරගන්න අකුසලෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. කපිල මත්ස්‍යයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එදා කාශ්‍යප ශාසනයේ පැවිදි වෙලා මුළු ත්‍රිපිටකයම දරනවා. ටිකක් නෙමෙයි ත්‍රිපිටකයම දරනවා. හැබැයි ධර්මය අධර්මය කර දේශනා කළා. වැරද්ද නිවැරදි කියලා මිනිසුන්ට ඔප්පු කළා. පෝය කරන්න පෝයකට ගිහිල්ලත් මේ සිල්පද කියලා ශික්ෂාපද කියලා જાතියක් නැහැ. මේ විදිහට කරුණු සඳහන් කරලා නැගිටලා ගියා. නමුත් මැරිලා ගිහිල්ලා අවීචී තමයි ඉපදුනේ. අම්මත් පැවිදි වුණා, සහෝදරියත් පැවිදි වුණා, සහෝදරයත් පැවිදි වුණා. සහෝදරයා නම් රහත් වුණා. රහතන් වහන්සේට අනික් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කීවා බාල සහෝදරයා මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් පතුරවනවා කියලා. උත්සාහ කළා මිත්‍යා දෘෂ්ටියෙන් බේරගන්න බැරි වුණා. ඒ නිසා රහතන් වහන්සේ නිශ්ශබ්ද වුණා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අම්මත් අවීචියට ගියා. මේ කපිලත් අවීචියට ගියා. අනිත් සහෝදරියත් අවීචියට ගියා. අවීචියේ අතර පොඩි ඉඩකින් ත්‍රිසල් ලෝකෙට ආවා. එතකොට තමයි ගඟෙන් හම්බ වෙන්නේ. රජ්ජුරුව ගාවට මේ ගඟෙන් අල්ලගත්ත රන්වන් මාළුවා ගෙනිච්චට පස්සේ රජ්ජුරුව මාළුවා ගෙනිච්ච බුදුරජාණන් වහන්සේ ගාවට. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මාළුවාගේ හඬින්ම කතා කරවන්න ඕනේ. කතා කරවලා මේ ඉන්න පිරිසට අවබෝධ කරවන්න ඕනේ. සඳහන් කරනවා මාළුවා රත්තරන් පාටයි දිලිසෙනවා. කට ඇරියාම මුළු ජේතවනාරාමෙම දරා ගන්න බැරුව දුර්ගන්ධය හමන්න පටන් ගත්තා කියලා. මාළුවාගේ කටින් හමන දුර්ගන්ධය. නමුත් පිටපැත්තේ තනිකරම රත්තරන් කඳක් වගේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආඥාව දීලා
කපිල කියලා කතා කෙරුවා. එහෙමයි ස්වාමීනි කියලා ආමන්ත්‍රණය කෙරුවා. ඒ වෙලාව ඇහුවා කපිල කොහේ ඉඳලාද ආවේ? ස්වාමීනි අවීචියේ ඉඳලා. කපිල කෝ ඔබේ අනිත් පිරිස? ස්වාමීනි මගේ සහෝදරයා පිරිනිවන් පෑවා. මගේ අම්මත් අවීචියේ, මගේ සහෝදරියත් පිරිසත් අවීචියේ, මමත් ආවේ අවීචියේ ඉඳලා. දැන් මැරිලා කොහෙද යන්නේ? ස්වාමීනි ආපහු යන්නේ අවීචියට. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රකාශ කරලා තමන් දාලා හිටපු වතුර භාජනයේ ගැට්ටේ හිස ගහගෙන එතනම මැරිලා එහෙම්මම අවීචිය උපන්න කියලා. බලාගෙන හිටපු සියලු දෙනාම අප්‍රමාණ කම්පණයටපත් වෙලා පව් කරන අය පව් කරන එක නතර කරලා වහවහ සිල් පුරන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වෙනස් කරන්න ගියපු එකේ ප්‍රතිඵලයක් උගත්තු නෙමෙයිද එතකොට? මුළු ත්‍රිපිටකයේම ධර්මයෙන් වෙච්ච වැරද්දක් ඒ තියෙන මානයත් එක්ක. නමුත් මෙයා රත්තරන් පාට වෙලා ඉපදුනේ ඇයි? සඳහන් කරනවා අර පස්සේ ත්‍රිපිටකයේම දරාගෙන මේ මාන්නක්කාර හැඟීමට ඇවිල්ලා මේ විදිහට ප්‍රකාශ කරන්න කලින් මනාව බුදුගුණ දේශනා කරපු නිසා, බුදුගුණ අගය කරපු නිසා තිරිසන් ආත්ම ඉපදුනත් රත්තරන් පාටයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සාකච්ඡා කරපු නිසා. නමුත් ධර්මයේ වරද්දපු නිසා අවීචිය ගිහිලා තිරිසන් ලෝකෙ ගිහිලා මේ විදියට දුක් විඳින්නත් උනා. අනික පුදුම දුර්ගන්ධයක් කටින් පිට වෙනවා. ඉතින් මේ එක උදාහරණයක් මේ ධර්මයේ මෙහෙම වෙනස් කරන්න ගියොත් අපිට මූණ පාණ්ඩ වෙන தত্ত্বය පිළිබඳව. නමුත් ඒ කරුණු කාරණා හරියට සමහරලාට කෙනෙක් කල්පනා කළේ නැත්නම් අවබෝධ කරගන්න උත්සාහ කළේ නැත්නම් තමන්ගේ තියෙන මාන්නක්කාර හැඟීම ඉස්මතු කරන්න ගිහිල්ලා සංසාරයේ දුක් විඳින්න පින බව නොදන්නා නිසාද කොහෙද සමහර වෙලාවට සඳහන් කරනවා ආර්යයන් වහන්සේලාටත් සිල් කැඩෙන්න පුළුවන් කියලා. එහෙම සිල් කැඩෙන්නේ නැති බව භාග්‍යතුන් වහන්සේ මනාව අපට පැහැදිලි කළා. අපි සඳහන් කළානේ මේක බුදුරජාණන් වහන්සේගේම ධර්මය කියලා. ඒ නිසා මේක බුද්ධ ධර්මයයි. අන්න ඒ නිසා තමයි සඳහන් කළේ භගවන් නෙත්තිකා භාග්‍යතුන් වහන්සේගේමයි. භගවන් පටිසරණා භාග්‍යතුන් වහන්සේගේම සරණ ලැබිලා. භගවන් මූලකා මේ ධර්මයේ මුල භාග්‍යතුන් වහන්සේමයි, මැදත් භාග්‍යතුන් වහන්සේමයි, අගත් භාග්‍යතුන් වහන්සේගෙමයි. කිසි කෙනෙකුට මේ ධර්මයේ අයිතියක් නැහැ. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබුණ විදිහට එය දේශනා කරනවා මිසක් අපිට ඕන විදිහට කිසිසේත් මේ ධර්මයේ වෙනස් කරන්න බැහැ කියලා පැහැදිලිවම දේශනා කරනවා. ධර්මයේ විස්තර කරන්න අවසර දීලා තියෙනවා. යම් ප්‍රමාණයකට විස්තර කරන්නයි අවසර දීලා තියෙන්නේ. ඒ ප්‍රමාණයට ශ්‍රවණය කරන කෙනාගේ අවබෝධයේ පහසුව උදෙසා උදාහරණ අරගෙන විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකට අවසර දීලා තියෙන හින්දා විතරයි. ඊළඟට සඳහන් කරනවා යම් ආකාරයකින් මේ ව්‍යාජ සමහරලාට ව්‍යාජාරයන් වහන්සේලා කියලා සඳහන් කරන්න වෙන්නේ. ව්‍යාජයි. සත්‍යාරයන් වහන්සේලා නෙමෙයි. ඒ නිසා තමන් අතින් වෙන වැරදි සාධාරණීකරණය කරගන්න ඕන නිසා මිනිසුන්ට මෙහෙම දේවල් කියලා මුලා කරනවා වෙන්න පුළුවන්. නමුත් සිල් නම් කැඩෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට කවදාවත් කියන්නේ අපායටත් යන්න පුළුවන් කියලා නම් කියන්නේ නෑ. නමුත් අපායටත් යන්නම පුළුවන් නෙමෙයි, යන්නම සත්‍යයි වෙනවා. ඒ නිසා සිල් කැඩෙන්න පුළුවන් විතරක් කියලා නවතිනවට වඩා ඒ කාරණාවත් හිතනවා නම් මම හිතනවා ඊට වඩා හුඟක් වටී කියලා. පින්නතනේ මේ ආර්ය කියලා කියන්නේ කිසිම ආකාරයකින් සිල් නොකැඩෙන හින්දා. ඒකයි ආර්ය කියන්නේ. සිල් කැඩෙන්න හේතුවක් ඇත්තෙම නැති හින්දා. ඒකයි අපට ආර්ය කියලා කියන්නේ නැත්තේ. ඕනෑම වෙලාවක අපි ඉතින් සිල් කැඩෙන්න පුළුවන්. කිසිම ආකාරයකින් සිල් කැඩෙන්නේ නැති නිසා මේ ආර්ය කියන උතුම් වචනය ඒ උත්තම පුරුෂයන්ට ලැබුණා. ඒ නිසා සඳහන් කරනවා විශේෂයෙන් Tamanගේ මාර්ගයට අනුරූපව සිල්පද කිසිසේත්ම උන්වහන්සේලාට කැඩෙන්නේ නැහැ කියලා. මාර්ගයට අනුරූපව ඉන්න තැනට අනුරූපව සිල්පද ටිකයි කැඩෙන්නේ නැත්තේ. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි විසුද්ධි මාර්ගයේ මේක සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. උදයබ්භ්‍යානුපස්සනාවට పూర్වයේ උපදින්නා වූ ඕභාස ආදී
දසවිධ විපස්සනා උපක්ලේශ ප්‍රහාණය කර උපක්ලේශ වලින් විශේෂයෙන් මිදුණා වූ පටිපදා ඥානය හා මාර්ගය ලබලා එතන සඳහන් කරනවා බයතුපට්ඨාන ඥානය ආදී නවානුපස්සනා ඥානය නිබ්බිදානුපස්සනා ඥානය මුංචිතු කම්මිතා ඥානය පටිසංකානුපස්සනා ඥානය සංඛාර උපේක්ඛා ඥානය සහ අනුලෝම ඥානය. අපි මේ ඥාන පිළිබඳව එදා කෙටියෙන් විස්තර කිරීමක් කළා. ආදී වශයෙන් මේ ඥානයන් ලබාගෙන ආර්ය මාර්ගයෙන් අරහත් ඵලයේ පිහිටලා 19ක් ප්‍රභේදගත වූ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබලා අවසානයේහි දෙවියන් සහිත ලෝකයේහි අග්‍ර දක්ඛිනේය භාවයේ හෙවත් අරහත් භාවයටපත් වෙනවා කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. මේ කාරණාව පැහැදිලි කිරීමත් එක්ක අපි මේ සාකච්ඡා කරගෙන ආපු ආනාපාන සතිය පිළිබඳව ධර්මදේශනා මාලාවේ සතිපට්ඨාන දේශනාවේ මේ ආනාපාන සතිය පිළිබඳ මේ ධර්මදේශනා මාලාවේ ප්‍රථම චතුස්කය නිමා වෙනවා. මේ විසුද්ධි මාර්ගයේ මේ ප්‍රකාශයත් එක්ක ප්‍රථම චතුස්කය නිමා වෙනවා. නමුත් අපි චතුස්ක 3ක් තියෙනවා කියලා සඳහන් කළා. මේ නිමා කරන්නේ මෙතනින් ප්‍රථම චතුස්කයයි. දැන් අපි මේ දේශනා මාලාව මාසයක් පමණ නතර කරලා තිබිලා නැවත ආරම්භ කරපු නිසා සමහර වෙලාවට අර එක දිගට ගලාගෙන ආපු නිසා මේ ප්‍රථම චතුස්කය තුල මේ අරිහත්ත්වය කියන ප්‍රභේතන්ට එනකන් එන්න ඕන මාර්ගය ආපු හැටි සාකච්ඡා කරපු හැටි කරුණු කාරණා ටිකක් හිතින් යට ගිහිල්ලා මග හැරිලා ඇති. මෙතනින් ප්‍රථම චතුස්කය නිමා වෙනවා කියන තැනට එනකන් ආපහු මුල ටික ආවර්ජනය කරගෙන ආවොත් කොයිතරම් ප්‍රමාණයක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා නිමා කරලා තියෙනවද කියන කරුණ ආපහු ඔබට අලුත් වෙලා වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා දේශනා ටික සමහරට ආපහු අහන්නම සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රථම චතුස්කය මෙතනින් ඉවරයි. අපි දැන් අද පටන් ගන්නවා ඊළඟට දෙවන චතුස්කය. පින්නතේ සඳහන් කරනවා මේ දෙවන චතුස්කය අපි මෙතෙක්කල් සාකච්ඡා කළා වගේ කර්මස්ථාන ආදී පැහැදිලි කර සාකච්ඡා කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඊට වඩා ඉක්මනට අපිට කරගෙන යන්න පුළුවන්. මොකද දැන් මුල් ටික ප්‍රථම චතුස්කයෙන් සම්පූර්ණ කරලා තියෙන නිසා. ඒ නිසා මේ ඊතුරු චතුස්ක තුනේදී සඳහන් කරන විශේෂයෙන් කර්මස්ථාන භාවනා ක්‍රමයක් සාකච්ඡා කරන්නේ නැහැ කියලා. මොකද දැන් කර්මස්ථාන භාවනා ක්‍රමයේ සාකච්ඡා වෙලයි තියෙන්නේ. ඒ නිසා ආය 아무තින් සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් ඒ ධානයේම මේ ප්‍රථම චතුස්කයෙන් ආපු ධානයේම තවත් එක කොටස් තියෙනවා. මේ ධානයේම තව කොටස් තියෙනවා. ආන්ගේ කොටස් පිළිබඳව සාකච්ඡා කිරීමක් තමයි අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා කර්මස්ථානයේ පිළිබඳව සාකච්ඡාවක් විශේෂයෙන් කරන්නේ නැහැ. අපි කර්මස්ථාන සාකච්ඡා වෙලා තියෙන්නේ. තමහට ඒ කර්මස්ථාන ආයේ විශේෂයෙන් පැහැදිලි කිරීම ඉස්සරහට පටිසම්භිදා මග්ගයේදී විශේෂයෙන් හම්බ වෙනවා. එහෙනම් දැන් මේ ප්‍රථම චතුස්කය කියලා අපි සාකච්ඡා කළේ මොනවද කියන කාරණාව විතරක් ආවර්ජන කරමු. එතන සඳහන් කළා අපි දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. ඒ කාරණාව අපි විස්තර සහිතව සාකච්ඡා කළා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති කියන කාරණාවත් සාකච්ඡා කරලා තියෙනවා. තුන්වෙනි කාරණාව හැටියට සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියන කාරණාවත් සාකච්ඡා වෙලා තියෙනවා. පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. මේ තමයි ප්‍රථම චතුස්කයට අයිති කාරණා හතර. මේ කාරණා හතරම අපි සාකච්ඡා කරලා තියෙන නිසා අද පටන් ගන්නේ දෙවන චතුස්කය. ඒ නිසා විශේෂයෙන් කර්මස්ථාන භාවනා ක්‍රමයක් නැහැ කියලා සඳහන් කළා එතන. ලබාගත් ධානයේ පිළිබඳව විස්තර කිරීම තමයි එතන තියෙන්නේ. ඒ නිසා දෙවන චතුස්කයේ පළවෙනි කොටස පීතිපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටි සංවේදී
පස්ස සිස්සාමීති සික්කති. දෙවෙනි කොටස සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. සුඛපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. තුන්වෙනි කොටස චිත්ත සංකාර පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. හතරවෙනි කොටස තමයි පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම් බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්කති. දෙවනි චතුස්කය තමයි මේ තියෙන්නේ. මේ කාරණා හතර සාකච්ඡා කළාට පස්සේ තවත් මේ වාගේ කරුණු 8ක් අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙනවා. නිසා මේ කාරණා හතර අපි අරතරන් දීර්ඝ විස්තර නැති නිසා සාකච්ඡා කරගෙන යමු. ඊළඟ සඳහන් කරනවා දෙවෙනි චතුස්කයේ මෙන්න මේ හතර. පින්නතුනි මේකේ පළවෙනි එක තමයි පීති පටිසංවේදිතං කරොන්තු පාකටං කරොන්තු අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්කති. මොකද මේ සඳහන් කරන්නේ ප්‍රීතිය හාත්පසින් හොඳින් විඳිමින් ප්‍රකට කරමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි යයි යමෙක් හික්මෙයි. ඒක කාරණා තමයි මේ සඳහන් කරන්නේ. ප්‍රීතිය හාත්පසින් හොඳින් විඳිමින් පීතිපටි සංවේදී ප්‍රීතිය හොඳින් විඳිමින් පාකටං කරොන්තු කියලා සඳහන් කළේ ප්‍රකට කරමින් මම ප්‍රීතිය විඳින බව හොඳටම පැහැදිලි. පාකටං කරොන්තු ප්‍රකට කරමින් ආස්වාස කරමි. ඊටාම ප්‍රීතියෙන් යුක්තවම ආස්වාස කරමි. ප්‍රාස්වාස කරමි යයි හික්මෙයි. ඒ කියන්නේ ප්‍රීතියෙන් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි යයි හික්මෙයි. ඒ කියන්නේ දැන් එයාගේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව හොඳට දියුණු වෙලා තියෙන. ඒ පිළිබඳව දැන් හොඳට වැටහෙනවා. තවමත් මට භාවනාව වෙනවද වැඩෙනවද කියන සැකයක් දැන් ඇත්තේම නෑ. ඒ නිසා දැන් ප්‍රීතිය තියෙනවා හොඳට. අනේ ප්‍රීතියෙන්ම ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියලා දැන් හොඳට අවබෝධ වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ විදිහට ආකාර දෙකක ප්‍රීතිය ප්‍රතිසංවේදනා වෙයි. මේ ප්‍රීතිය හොඳට වැටහෙන්න පටන් ගන්නවා නැවත. ආන්ගේ ආරම්මන වශයෙන් හා අසම්මෝහ වශයෙන් ආරම්මන වශයෙන් කියලා කියේ අරමුණු වශයෙන් අසම්මෝහ වශයෙන් කියන කාරණාව මෙතන වෙනම විස්තර කරනවා. සමතේදී ආරම්මන වශයෙන් හා විදර්ශනාවේදී අසම්මෝහ වශයෙන් සමතේදී ආරම්මන වශයෙන්. එතකොට මෙතන සඳහන් කරනවා ධානය විදර්ශනා කරද්දී නොමුලා බැවින් එනම් මුලා නොවූ බැවින් කියන එක අසම්මෝහ වශයෙන් ධානයේ නැවත මෙනෙහි කරනකොට මුලාවක් ඇත්තේ නැහැ. ඒ ධානයේ පිළිබඳව වැරදි අවබෝධයක් ඇත්තේ නැහැ. දැන් මුලා වෙන්නේ නැහැ ධානයේ පිළිබඳව මනාව ඒක ආවර්ජනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නොමුලා බැවින් කියලා සඳහන් කරනවා. අසම්මෝහ වශයෙන් කියන්නේ මෝහය නැති නිසා. ඒ කෙසේද ආරම්මන වශයෙන් ප්‍රීතිය ප්‍රතිසංවේදනයේ වෙද්ද යනුවෙන් ප්‍රකාශයක් ප්‍රීතිය ලැබෙනවද කියන කාරණාව පිළිබඳව ප්‍රකාශයක් කරන්න පුළුවන්. මම දැන් ප්‍රීතියෙන් යුක්තව මේ කාරණා වියදෙනවා. ඒක සඳහන් කරනවා සප්පීතිකේ ද්වේ ජානි සමාපජ්ජකේ. සප්පීතිකේ ද්වේ ජානි කියලා කියන්නේ ධානයේ සම්බන්ධයෙන්. සමාපජ්ජකේ එහෙම කීවේ ප්‍රථම සහ දෙවන කියන ධාන දෙකේදීම ප්‍රීතිය තියෙනවා. ද්වේ ජානි කියලා කිව්වේ ඒකයි. ප්‍රථම සහ දෙවන කියන මේ ධාන දෙකේදීම මනාව ප්‍රීතිය තියෙනවා. ප්‍රථම ධානයේ තියෙන්නේ අංග 5ක් කියලා සඳහන් කරනවා. ප්‍රථම සහ දෙවන කියන ධාන දෙකේදීම ප්‍රීතිය තියෙනවා. ඒකේ ප්‍රථම ධානයෙන් අංග 5කින් ප්‍රීතිය Tamanට ලැබෙනවා. අංග 5කින්. ඒ මොන අංග 5ද කියලා සඳහන් කරනවා. ඒ නිසා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. මේ තමයි ප්‍රථම ධානයේ තියෙන ප්‍රීති 5. ඊළඟට සඳහන් කරනවා දෙවන ධානයේ විතක්ක සහ විචාර නැහැ. දෙවන ධානයේ විතක්ක සහ විචාර නැහැ. මෙන්න මේ කොහොමද විතක්ක විචාර නැහැ? සඳහන් කරනවා අභිධර්ම ක්‍රමයට නෙමෙයි සූත්‍ර ක්‍රමයටයි කියලා.
දෙවෙනි ධානයේ විතක්ක ਵਿਚාර නැහැ කියලා කියන්නේ සූත්‍ර ක්‍රමයටයි. අභිධර්ම ක්‍රමයට යනකොට ඒක ටිකක් වෙනස් වෙනවා. නමුත් මේ දේශනාවල් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරන්නේ අභිධර්ම ක්‍රමයෙන් නෙමෙයි සූත්‍ර ක්‍රමයෙන්. ඒ නිසා මේකත් අපි සූත්‍ර ක්‍රමයෙන්ම සාකච්ඡා කරමු. ඒ නිසා සඳහන් කරනවා සූත්‍ර ක්‍රමයේ තියෙන ධාන 8යි අභිධර්ම ක්‍රමයේ නම් ධාන 9ක් තියෙනවා කියලා. සූත්‍ර ක්‍රමයේ තියෙන ධාන 8යි කියලා පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා සූත්‍ර ක්‍රමයේදී රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි. ඒ සූත්‍ර ක්‍රමයට. දෙවෙනි එකේ අංග 3ක් තියෙන්නේ. එතකොට මොකද්ද දෙවෙනි ධානයේ තියෙන අංග 3? ප්‍රීතිය, සෝය සහ ඒකාග්‍රතාවය. ඒ නිසා සඳහන් කරනවා පළමු එකේ දෙවෙනි එකේ දෙකේම ප්‍රීතිය තියෙනවා. ඒ කාරණාවයි මුලින් සඳහන් කළේ පළමු එකේ දෙවෙනි එකේ දෙකේම ප්‍රීතිය කියන කාරණාව සාකච්ඡා වෙනවා. නමුත් තුන්වෙනි එකේදී ප්‍රීතිය නැහැ. එතකොට තුන්වෙනි එකේ කොහොමද තියෙන්නේ? සෝයයි ඒකාග්‍රතාවයයි විතරයි. ඒ කාරණාව නිසා සෝයයි ඒකාග්‍රතාවයයි විතරක් නිසා හතරවෙනි එකේදී ඒ දෙකත් නැහැ. උපේක්ඛාව විතරයි තියෙන්නේ. හතරවෙනි ධානයේදී තියෙන්නේ උපේක්ෂාව විතරයි. අර වෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා පළමු දෙකේ ප්‍රීතිය තියෙනවා. මුල් අවස්ථා දෙකේම පළමු ධාන දෙකේම ප්‍රීතිය තියෙන නිසා සඳහන් කරනවා පළමු තුනේම සුවය තියෙනවා. පළවෙනි දෙකේම ප්‍රීතිය තිබුණා. පළවෙනි තුනේම සුවය තියෙනවා. හතරවෙනි එකේ මොකවත් නැහැ. උපේක්ඛාව විතරක් තියෙනවා හතරවෙනි එකේදී. අන්න ඒ නිසා ආරම්මන වශයෙන් හාත්පසින් දැනගනිද්දී ප්‍රීතිය සහිතව ප්‍රථම දෙවන ධාන වලට සමවැදුනාට ඒ සමාපත්තියට සමවදින ෂණයෙහි ධාන පටිලාභයෙන් ආරම්මන වශයෙන් ප්‍රීතිය හාත්පසින් දැනගන්න ලැබෙනවා. පළවෙනි ධානයටත් දෙවෙනි ධානයටත් සමවැදුනහම හාත්පසින්ම ප්‍රීතිය පිළිබඳව දැනගන්න ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා අසම්මෝහ වශයෙන් කියන්නේ ඒ ප්‍රථම ධානයේට සමවැදිලා එයින් නැගිටලා හෝ දෙවන ධානයේට සමවැදිලා එයින් නැගිටලා හෝ ධාන සංප්‍රයුක්ත ප්‍රීතිය ක්ෂය වශයෙන් වය වශයෙන් සම්මස්රණය කරමින් ක්ෂය වශයෙන් වය වශයෙන් සම්මස්රණය කරමින් එතකොට මේ ක්ෂය වශයෙන් වය වශයෙන් සම්මස්රණය කරමින් කියලා කියන්නේ ඇති වෙමින් ඒ කාරණාව පැහැදිලි කරනවා ප්‍රීතිය සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධයට. ඇති වෙමින් නැති වෙමින් පවතින මේ ප්‍රීතිය අයිති වෙන්නේ මොකේදද? සංස්කාර ස්කන්ධයට තමයි ප්‍රීතිය අයිති වෙන්නේ. අන්න ඒ නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන් ප්‍රීතිය සංග්‍රහ වෙන්නේ සංස්කාර කියන ගණයටයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මේකෙන් මේ ප්‍රීතිය කියන කොටස අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධ කියන කොටසට. ඒ නිසා සඳහන් කරනවා ප්‍රථම හෝ දෙවන ධානයෙන් නැගිටලා ඒ ධානයේහි අංගයක් ලෙස තියෙන ප්‍රීතිය ප්‍රථම හෝ දෙවනි ධානයෙන් යම් කෙනෙක් අවදි වුණාම ඒ ධානයේ එක අංගයක් හැටියට ඔහුට නිරන්තරයෙන්ම මේ ප්‍රීතිය කියන ධර්මතාවය ඔහු තුළ පවතිනවා. ඒ නිසා ප්‍රීතිය එක අංගයක් ලෙස පවතින ප්‍රීතිය නැති වෙනවා, ඡය වෙනවා, එහෙම නැත්නම් වැය වෙනවා, නැති වෙනවා කියන විදර්ශනා ඥානයකින් බලනවා නම් අන්න ඒ වෙලාවට අසම්මෝහ වශයෙන් හාත්පසින් දැනගන්නවා. මේ ප්‍රීතිය ඇති වෙනවා, නැති වෙනවා කියලා අසම්මෝහ වශයෙන් දැනගන්නකොට හාත්පසින්ම වැටහෙන්න පටන් ගන්නවා. තස්ස විපස්සනා කනේ ලක්කන පටිවේදේන සම්මෝහතෝ පීති පටිසංවේදිතා හෝති. ලක්ෂණ ප්‍රතිවේද වශයෙන් අසම්මෝහ වශයෙන් ප්‍රීතිය හාත්පසින් වෙයි. එතන හාත්පසින් ප්‍රීතිය දැනගත්තා වෙයි කියලා එතන සඳහන් කරනවා. ඒ කොහොම සඳහන් කරනවද? තමන් ලබන සමාධිය තුල ඒ දැන ගනිමින්ම මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත කියන මේ ධර්මතා තුන දිහා එක සැරේම බලාගෙන ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා ධර්මතා තුන දිහාම.
මොන ධර්මතා තුන දිහාද එහෙම බලන්න කියලා කියන්නේ මේ නිමිත්ත ආස්වාස ප්‍රස්වාස කියන මේ ධර්මතා තුන දිහාම එකට බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පින්නතුනි අපි මේ කලින් සාකච්ඡා කරලා තියෙන මේ නිමිත්ත සහ ආස්වාස ප්‍රාස්වාස දිහා එක දිගට එක සැරේ බලන් ඉන්න ඕනේ කියන කාරණාව. නිමිත්ත සහ ආස්වාස ප්‍රාස්වාස දිහා එක දිගට එක සැරේ බලාගෙන ඉන්න ඕනේ කියන කාරණාව කෙනෙකුට හරියටම එක දිගටම ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. කාරණා තුනම එක දිගට බලාගෙන ඉන්න බැරි වෙන්න පුළුවන් කියලාම සඳහන් කරනවා. නමුත් එහෙම බලාගෙන ඉන්න ඕනේ. නමුත් කෙනෙකුට ඒක බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා එක දිගට සමහර අයට ආස්වාස ප්‍රාස්වාස හෝ නිමිත්ත මේ තුන් ධර්මතාවයෙන් එකක් මග හැරෙනවා. එහෙම මග හැරිච්ච ගමන් මොනව වෙනවද? වික්ෂේප වෙනවා. මේ ධර්මතා තුන දිහා එක දිගට බලාගෙන ඉන්න තාම පුරුද්දක් නැත්තම් වික්ෂේප වෙනවා කියලා කියන විසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා කොහොම හරි උත්සාහ කරන්න ඕනේ නිමිත්ත හඳුනාගෙන ආස්වාසයි ප්‍රාස්වාසයි කියන දෙකත් නිමිත්ත එක්කම බලන්න. වෙන වෙනම බලන්න යන්න බෑ. නිමිත්ත එක්කම බලන්න යන්න වෙනවා. ඕක එහෙම මෙහෙම හොයන්න යන්න උත්සාහ කරාම තමයි එකක් අතහැරෙනවා. එතකොට ආපහු විසිරෙන්න පටන් ගන්නවා. එතකොට හිත පිටට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට හිතෙනවා තාම එකතු කරගන්න බැරි වුණානේ කියලා. නමුත් ඒක වීරිය කරලම හොයන්න ඕනේ. හොයාගෙන යනකොට හම්බ වෙනවා. ඊට පස්සේ ඒක මගේ හැරෙන්නේ නැතුව වික්ෂෝපයක් නැතුව වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ මොකද්ද මේ අවශ්‍යම කාරණාව? වීරිය කිරීමමයි. උත්සාහ කිරීමමයි. අත්හරින්න නැතුව ඒ කාර්යම යෙදෙමින් ඉන්නකොට ඒක මග හැරෙන්නේ නැතුව යනවා. ඊළඟ සඳහන් කරනවා මේ භාවනා කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ කාරණාවල් අපි කලින් සාකච්ඡා කළා. භාවනා කරන හැටි භාවනාවට කරන්නේ කොහොමද? චින්තාමය වෙන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියන කරුණු සාකච්ඡා කරපු නිසා ඒ කාරණාව නැවත ආවර්ජනය කරලා ගැටලු ඇති නොකර ගනිමින් මෙතනදී ආය ආවර්ජනය කරන්න ඕනේ කොහොමද මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි හරියටම බලන්නේ. ඒක ආවර්ජනය කරලා මනාව අවබෝධ කරගත්තේ නැත්නම් දැන් මැද්දට ගිහිල්ලා ආයෙත් ගැටලු පැන නගිනවා. ගැටලු නැතුවම ඉස්සරහට යන්න ඕනේ. දැන් දෙවෙනි චතුස්කයේ ඉන්න නිසා. එහෙම ගැටලු නැතුවම ඉස්සරහට ගමන් කරමින් භාවනා කරන්නම වුමනයි කියලා සඳහන් කරනවා. ඉඳලා හිටලා ටිකක් කරලා මේක ලේසියෙන් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දීර්ඝව ආස්වාස වශයෙන් සිත එකඟ වෙලා වික්ෂෝප වෙලා නැවත වෙනස් වෙවි යන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ නිසා සඳහන් කරනවා සිහිය එළඹිලා තියෙන වෙලාව නුවණින් දැනගෙන ඒ සිහියෙන් ඒ ඥාණයෙන් ඒ ප්‍රීතිය හාත්පසින්ම දැනගත්තා වෙයි. සිහිය එළඹිලායි දැන් මට තියෙන්නේ. සිහිය එළඹුණා කියන්නේ දැන් හරියටම මට හොඳට නිමිත්ත වැටහෙනවා. මගේ හිත දැන් නිමිත්තත් එක්ක තියෙනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස මනාව වැටහෙනවා. නිමිත්තත් වැටහෙනවා. අන්න ඒ නිසා ඒ ඥාණයෙන් ඒ ප්‍රීතිය හාත්පසින් දැනගත්තා වෙයි. දැන් මට වැටහෙනවනේ දැන් නිමිත්තයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි තුනම දැන් හොඳට මට අරමුණු වෙලයි තියෙන්නේ. ඉතින් ඕක වැටුණාම ප්‍රීතියක් ඇති වෙනවා. දැන් මං හරියටම පාරට බහැලා ඉන්නේ කියලා මට ප්‍රීතියක් ඇති වෙන නිසා සඳහන් කරනවා ඒ ඥාණයෙන්ම ප්‍රීතිය හාත්පසින්ම දැනගත්තා වෙයි. දැන් මේක වැටහෙනවා. ඒත් එක්කම ප්‍රීතියත් හාත්පසින්ම අවබෝධ වෙනවා, වැටහෙන්න පටන් ගන්නවා. කියන කාරණාව තමයි මේ ආකාරයෙන් මේ විස්තර කරන්නේ. ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන තුනම හරියටම අවබෝධ කරගත්තාම ඒ ඥානය නිසාම මට ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇතිවීම පිළිබඳව තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳ සිහියකින් ඥානයකින් ප්‍රීතිය පිළිබඳව හාත්පසින්ම හැම පැත්තෙම දැනගන්න කාරණාවට කියනවා පටිසංවිදිතා කියලා. හාත්පසින් හැම පැත්තෙම දැනගත් එකට කියනවා පටිසංවිදිතා කියලා. ආන්ගේ කියන කාරණාව පටි කියන්නේ හාත්පසින්ම දැනගත්තා. කියන්නේ හැම පැත්තෙම මේක අවබෝධ කළා. කොහෙන්වත් ඉඩක් ඉතුරුවා නැහැ. හැම පැත්තෙම අවබෝධ කරපු නිසා පටිසංවිදිතා කියලා සඳහන් කරනවා.
ඊළඟට සඳහන් කරනවා පින්න දීර්ඝව ආශ්වාස කරද්දීත් දීර්ඝව ප්‍රාශ්වාස කරද්දීත් එහෙම දැනගන්න පුළුවන්. ආශ්වාසයේදී විතරක් නෙවෙයි ප්‍රාශ්වාසයේදීත් ඒක එහෙමම දැනගන්න පුළුවන්. කෙටි ආශ්වාස කරද්දීත් ප්‍රාශ්වාස කරද්දීත් ඒක ඒ විදිහටම දැනගන්න පුළුවන්. නිමිත්තයි ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි දීර්ඝව වුණත් කෙටිව වුණත් කරගෙන යනකොට එකම විදිහට දැනගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා සියලු ආශ්වාස කාය ප්‍රාශ්වාස කාය දැනගනිමින්ම ආශ්වාස ප්‍රාශ්වාස කරන විට මේ ප්‍රීතිය දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳුවමින් ඊටාම සැහැල්ලු ස්වභාවයකින් මේ ප්‍රීතිය දරා ගන්නත් දැනගන්නත් පුළුවන්කම තියෙනවා කියලා. ආශ්වාස ප්‍රාශ්වාස කරමින්ම මේ ප්‍රීතිය දැනගන්නත් පුළුවන්. ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳවමින් මේක දැනගන්නත් පුළුවන්. ප්‍රථම චතුෂ්කයේ ආකාර හතරටම නැවත මේ ප්‍රීතිය ආදේශ කරනවා. ප්‍රථම චතුෂ්කයේ වඩාපු ආකාර හතරටම මේ ප්‍රීතිය ආදේශ කරන්න පුළුවන්. ඒ කොහොමද? ඇයි ප්‍රථම චතුෂ්කයටත් මේක ආදේශ කරන්න පුළුවන්කම තිබුණේ? දෙවැනි චතුෂ්කයේ තියෙන ප්‍රීතිය කොහොමද ප්‍රථම චතුෂ්කයට ආදේශ කරන්නේ? ආන් ඒ නිසා සඳහන් කරනවා දෙවන චතුෂ්කයට ආව කියලා ප්‍රථම චතුෂ්කයේ නැති වෙන්නේ නැහැ. ඒක තියලාව නෙමෙයි. ඒක උඩ තවත් අලුත් කරුණු ටිකක් එකතු කරන එකයි මේ කරන්නේ. නැතු ඒක අයින් කරලා මුල ඉඳලා පටන් ගන්නවා නෙමෙයි. ඒ නිසා දෙවන චතුෂ්කයට ආව කියලා ප්‍රථම චතුෂ්කය අයින් කරලා නැති නිසා අංග අඩු වෙන්නේ නැහැ. කවදාවත් අංග අඩු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? දෙවෙනි චතුෂ්කයට ආපුවම අංග වැඩි වෙලයි තියෙන්නේ. තිබුණේවා අඩු කරලා ආව නෙමෙයි. තිබුණේ ඒවට තව ටිකක් එකතු කරලායි තියෙන්නේ. එහෙනම් මේ ප්‍රීතිය ප්‍රථම චතුෂ්කයට යන්නත් හොඳටම පුළුවන්. ප්‍රථම චතුෂ්කෙත් මේ ප්‍රීතිය එහෙමම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා දීර්ඝව හෝ කෙටිව ආශ්වාස කරන්නම ඕනේ. එහෙම කරද්දී හරියටම සිහිය තියෙනවා නම් සියලු ආශ්වාස කාය පේන්න පටන් ගන්නවා. දීර්ඝව ආශ්වාස කරනකොටත් කෙටිව ආශ්වාස කරනකොටත් සඳහන් කරනවා ආශ්වාස කරන්නම හරියටම මනාවම ආශ්වාසය සිහියෙන්ම ආශ්වාස කරන්නම ඕනේ. ආන් එහෙම කරද්දී තමයි හරියටම සිහිය තියෙනවා නම් මේ ආශ්වාසයේදී ප්‍රාශ්වාසයේදී හරියටම සිහිය අපිට පවතිනවා නම් අපේ හිත විසිරෙන්නේ නැත්තම් හිත ආශ්වාස ප්‍රාශ්වාස කාය තුළ විතරක් අරමුණු වෙලා තියෙනවා නම් ආන් ඒ වෙලාවට කියනවා ආශ්වාස කාය හරියටම පේනවා කියලා. ආශ්වාස ප්‍රාශ්වාස කාය හරියටම පේනවා මනා වූ සිහිය පවතින නිසා. පින්නතර ඊළඟට සඳහන් කරනවා අපි කලින් සාකච්ඡා කරපු හිටපු මේ ආශ්වාස කායත් පේනවා, ඒ අතර හිස්තනුත් පේනවා. ආශ්වාස කායත් පේනවා, ප්‍රාශ්වාස කායත් පේනවා. ඒ කොහොම කරද්දින්ද? මනාව සිහියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන නිසා හුස්ම ආග්‍රහණය කරනවත් හොඳටම පේනවා, ප්‍රාශ්වාස කරනවත් හොඳටම පේනවා. අන් අපි කලින් දේශනාවක කතා කළා හිස්තනකුත් තියෙනවා කියලා. අපිට පේන්නේ නැති වෙයි කියලා සඳහන් කළා අපි. නමුත් භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරනකොට අපි සඳහන් කළා ආශ්වාස කරලා ප්‍රාශ්වාසයේ අතර තියෙන ඉඩ හුස්ම අරගෙන පිට කරන්න ගත වෙන කාලය තුල තියෙන චූටි ඉඩ ප්‍රමාණයත් භාග්‍යතුන් වහන්සේ ධානයට සමවදිනවා කියලා. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ආශ්වාස කායත් පේනවා, ප්‍රාශ්වාස කායත් පේනවා. ඒ අතර තියෙන හිස්තනත් දැන් විදර්ශනාවෙන් දකිනවා. හිස්තනක් දැන් මෙච්චර කල් අපිට හිතුන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අතර ඉඩක් ඇති කියලා. උස්ම ගත්ත පිට කෙරුවා. දැන් හොඳට දකිනවා නෑ මේ දෙක අතරේ දැන් ඉඩක් තියෙනවා. ඇයි ඒ? මනා සිහියෙන් ඉන්නේ. ආශ්වාසය පිළිබඳවත් හොඳ සිහියක්, ප්‍රාශ්වාසය පිළිබඳවත් හොඳ සිහියක්. එතකොට ආශ්වාස කළා දැනෙනවා ආශ්වාස කළා ඉවර වෙච්ච ගමන්ම ප්‍රාශ්වාස කරනවා නෙමෙයි කියලා. චූටි ඉඩක් තියෙනවා. දැන් ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි දෙකම පේනවා වගේ ඉඩක් තියෙන බවත් මනාව දැන් වැටහෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් සිහිය හොඳටම දියුණු වෙමින් පවතිනවා. සෑහෙන දියුණු වෙලයි තියෙන්නේ. ඒ නිසා හිස්තනත් පේනවා. ඉන් පසුව
ආස්වාස ප්‍රාස්වාස ඊටාම සියුම් වෙලා තියෙනවා. එතකොට මේක තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි අවස්ථාවේදී සිහිය වැඩි පුද්ගලයින් ඒක හොයාගන්නවා. දැන් හොඳටම සියුම් වෙලයි තියෙන්නේ. සියුම් වෙලා මේ අපි සාකච්ඡා කරපු කරුණමයි කියලා සඳහන් කළා කෙටියෙන් සාකච්ඡා කරගෙන යන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියලා හොයන්න බෑ. නමුත් මනාව සිහිය තියෙන පුද්ගලයා මේක තියෙන බව හොයනවා. අපි මේවට උදාහරණ හරියට සාකච්ඡා කරුවා. දක්ෂ ගොපල්ලා තමන්ගේ ගවයෝ ටික කැලේට යනකොට මෙයා ගවයෝ ටික පස්සෙන් ගියනේ අල්ලන්න. එහෙනම් මෙයා කඹයයි කෙවිතයි අරගෙන කෙලින්ම යන්නේ කෙලින්ම ගියේ වතුර බොන තැනට. ඊට පස්සේ මේගොල්ලෝ කොහේ කැරකිලා හරි මෙතෙන්ට එනවා. එනකොට මද්ද දාලා අල්ල ගන්නවා. දැන් අපිට ආස්වාස ප්‍රාස්වාස හොයන්න බෑ කොහෙ ගිහින්ද කියලා. තියෙනවද නැද්ද ප්‍රශ්නයක්. නමුත් අපි සාකච්ඡා කළා නැති වෙන්නේ නැහැ. එතකොට අපි කාරණා කීපයක් සාකච්ඡා කළා. එහෙනම් Tamanටම අවවාද කරගන්න ආස්වාස ප්‍රාස්වාස නැත්තේ ජලයේ යට ගිහිල්ලා ඉන්න කෙනාට, නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන කෙනාට, මව් කුසේ ඉන්න කෙනාට එහෙනම් ඔබ දැන් යට ගිහිල්ලත් නැහැ. අම්මගේ කුසෙත් නෙමෙයි, නිරෝධ සමාපත්තියෙත් නෙමෙයි. එහෙනම් ඔබ ගාව ආස්වාස ප්‍රාස්වාස තියෙනවමයි. කොතෙන්ට වෙලාද බලාගෙන ඉන්න කිව්වේ? නාසිකාග්‍රේ දිහා මනසිහියෙන් බලාගෙන ඉන්න වැටෙන්න පටන් ගන්නවා උන්න ආස්වාස ප්‍රාස්වාස තියෙනවා කියලා. ඒ නිසා මෙතන සඳහන් කරනවා සිහිය වැඩි පුද්ගලයා ඒක මනාව හොයා ගන්නවා ආස්වාස ප්‍රාස්වාස දැන් ආපහු තියෙනවා කියලා. හැබැයි සිහිය නැති කෙනාට ඒක හොයාගන්න හරි අමාරුයි. ඊට පස්සේ භාවනාවෙන් මිදෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ කුස උස්පාත් වෙනවද? නැත්නම් පපුව උස්පාත් වෙනවද? එතකොට හොයනවා මේ තියෙනවද? තියෙනවා නම් අනිවාර්යෙන් උදරේ පිම්බෙන්න ඕනේ, පපුව ඉස්සෙන්න ඕනේ. එහෙම හොයන්න ගියපු ගමන් මොකද වෙන්නේ? භාවනාවෙන් අයින් වෙලා කැඩිලා ගියලා. ආයෙත් ඒක සාර්ථක කරගන්න ආයෙ වෑයම් කරන්න වෙනවා. එහෙම සඳහන් කරනවා ඊළඟට වීර්යවන්ත පුජ්‍යලයා සිහිය තියෙන පුජ්‍යලයා හොයාගෙන නැවත මේක පරිස්සම පස්සම්බයං කාය සංකාරං ඊටම පරිස්සමින් පස්සම්බයං කාය සංකාරං කියන මේ අවස්ථාවේ ආස්වාස් පාස්වාස දිහා හොඳින් බලනවා. පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාව දිහා ආස්වාස් ප්‍රාස්වාස දිහා හොඳට බලනවා. ඒ අතරේ ප්‍රීතිය දැනෙනවා. ඒ කාරණාව දිහා බලනකොට තාපහු ප්‍රීතිය දැනෙනවා. සඳහන් කරනවා එතකොට මුල් චතුස්කය ගැන කියද්දී ඒ චතුස්කයේ අවස්ථා හතරකින්ම ප්‍රීතිය හොඳින් දැනගන්න පුළුවන් කියලා දෙවෙනි චතුස්කයේත් ඒක දකිනවා. අපි සඳහන් කළා පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ ප්‍රීතිය තියෙනවා. එහෙනම් පළවෙනි චතුස්කයේත් ප්‍රීතිය තිබුණා. දෙවෙනි චතුස්කයේ කොහොමත් ප්‍රීතිය තියෙනවාමයි. ඒ නිසා එවැනි වූ සිහියකින් එවැනි වූ ඥානයකින් එවැනි වූ ප්‍රීතියකින් හාත්පසින් දැනගත්තා වෙයි කියන එක තමයි පීති පටිසංවේදී කියලා කියන්නේ. මනා වූ සිහියක් තියෙනවා. එතකොට මුල ඉඳලා කල්පනා කරුවොත් ආපහු නිමිත්ත පිළිබඳවයි ආස්වාස ප්‍රාස්වාස පිළිබඳවයි මනාව සිහියක් තිබුණා. ඒ සිහියෙන් භාවනාව වඩාගෙන යනකොට අපිට එතන ප්‍රීතියක් ඇති වුණා. ඒක තව තවත් දියුණු වෙලා යනකොට ආස්වාස ප්‍රාස්වාස සියුම් වුණා. සියුම් වෙලා තියෙනවද නැද්ද කියලා හොයන්න බැරුව ගියා. නමුත් මනාව සිහිය තවත් දියුණු කරලා බලාගෙන ඉන්නට ආස්වාස ප්‍රාස්වාස තියෙන බව මනාව වැටහෙන්න පටන් ගත්තා. එහෙම ආස්වාස ප්‍රාස්වාස තියෙන බව දැනගනිමින් මනා වූ සිහියකින් එවැනි වූ ඥානයකින් එවැනි වූ ප්‍රීතියකින් හාත්පසින් දැනගත්තා වෙයි. ඥාණයෙන් සිහියෙන් ප්‍රීතියෙන් අවබෝධ කරනවා හාත්පසින්ම මේ කාරණාව. ඒ හාත්පසින් අවබෝධ කළා කියන කාරණාව තමයි ප්‍රීති පටිසංවේදී කියලා කියන්නේ. එතකොට ප්‍රීතිය ප්‍රතිසංවේදනය කරලා මනාව ප්‍රීතියෙහි පිහිටලා ඉන්නේ මේ කාරණාවේ මට ආය අහවල් තැන පශ්චත්තාපයටපත් වෙන දෙයක් නෑ. සිහිය මතම පීතපු නිසා හොඳ ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක මේ ලෝකයේ අපිට කොහොම හම්බ වෙන ප්‍රීතියකටත් වඩා වචන වලින් කියන්න බැරි ප්‍රීතියක් තමයි ඒ හම්බ වෙන්නේ.